අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ අද මෙම වීඩියෝ තුලින් අධ්‍යයනය කිරීමට නියමිත වන්නේ ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳව. එනම් 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයට නියමිත පාඩම් සංඛ්‍යාවේ 6 වෙනි පාඩම් ඒකකයේ විදියට මේ හඳුන්වන්න පුළුවන්. මේ පාඩම් ඒකකය පළමු වාරයට නියමිත පාඩම් සංඛ්‍යාවේ 6 වෙනි පාඩම් ඒකකයයි. මෙහිදී අපි ඉගෙන ගන්නේ ජීවීන් තැනිලා තියෙන කුඩාම තැනුම් ඒකකය වන සෛලය පිළිබඳවයි. එහි ක්‍රියාකාරීත්වය, එහි අන්තර්ගත අභ්‍යන්තර කොටස් මොනවාද යන්න මේ පාඩමේදී අපි වැඩිදුර අධ්‍යයනය කරනවා. සෛලය පිළිබඳව මීට කලින් වසරවලදී ඔබ මූලික දැනුමක් ලබාගෙන දැනටමත් සිටින්නේ. 7 ශ්‍රේණියට නියමිත 12 වන පාඩම් ඒකකය වන ජෛව ක්‍රියාවලි නැමැති පාඩම් ඒකකය තුලදී ඔබ සෛලය පිළිබඳව මූලික දැනුමක් ලබාගෙන තියෙනවා. එහිදී ඔබ ජීවයේ සංවිධාන මට්ටම් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරා. නමුත් සෛලය පිළිබඳ අභ්‍යන්තර කොටස් පිළිබඳව ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉන්පසු 7 වසරෙන් පසුව ඔබ නැවතත් සෛලය පිළිබඳව ඉගෙන ගන්න 10 ශ්‍රේණියේදී. එනම් අපි පාඩමට සූදානම් වෙමු. ඊට කලින් ඔබ වීඩියෝව නරඹන අතර වාරයේදී තිරේ පහළින් දිස්වෙන subscribe icon එක මත subscribe කරන්නත් අමතක කරන්න එපා. ආදරණීය දුවේ පුතේ, ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය ඉගෙන ගන්න මේ පාඩමේදී අපි මුලින්ම ඉගෙන ගන්නවා ජීවයේ මූලික තැනුම් ඒකකය පිළිබඳව. ජීවයේ මූලික තැනුම් ඒකකය නැත්නම් ජීවයේ ගොඩනැගීමේ අච්චුව සෛලය ලෙස හඳුන්වනවා. මේ සෛල ගැන අධ්‍යයනය කිරීමේ විද්‍යාව සෛල ජීව විද්‍යාව ලෙසත් හඳුන්වනවා. මේ පිළිබඳව අපි මූලික දැනුම 7 ශ්‍රේණියේදී ජෛව ක්‍රියාවලි නැමැති පාඩම් ඒකකයේ තුලින් ඉගෙනගෙන තියෙනවා. මුලින්ම මෙම ජීවයේ මූලික තැනුම් ඒකකය පිළිබඳ නමක් ලබා දුන්නේ 1865 දී රොබර්ට් හුක් නැමැති විද්‍යාඥයා විසින්. ඔහු විසින්ම සාදා ගන්නා ලද සංයුක්ත අන්වීක්ෂයකින් කිරළ ශාකයේ ශාකපටක නිරීක්ෂණය කිරීමෙන් දක්නට ලැබුණු ඉතා කුඩම් තැනුම් ඒකක සෛල ලෙස හඳුන්වනවා. ඔහු හැඳින්වුවේ ලතින් භාෂාවෙන් මේ සෙල් කියන වචනය යොදා ගනිමින්. මේ තේරුම තමයි ඉතා කුඩා කාමර යන්න. ඒ අනුව සෛලය යන වචනය මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ රොබර්ට් හුක් නැමැති විද්‍යාඥයා විසින්. රොබර්ට් හුක් විසින් ජීවයේ තැනුම් ඒකකය සෛලය ලෙස හැඳින්වුවත් ඉතා කුඩා ජීවීන් එනම් ශුද්‍ර ජීවීන් මුලින්ම නිරීක්ෂණය කරේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නැමැති විද්‍යාඥයා විසින්. අපි දන්නවා සියලුම ජීවීන් සෛල වලින් තැනිලා තියෙනවා. එක සෛලයක් දරන ජීවීන්, ඒකසෛලික ජීවීන්, ඒ වගේම සෛල කිහිපයකින් සෑදුණු ශුද්ධ ජීවීන් ශාක හා සතුන් ජීවීන් විදිහට හඳුන්වනවා. මෙහිදී ශුද්ධ ජීවීන් මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක්. ඒ අනුව සෛල මුලින්ම නිරීක්ෂණය කරලා තියෙන්නේ ඇන්ටන් වෑන් ලීවන්හුක්. නමුත් සෛලය යන අදහස මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ රොබර්ට් හුක් විසින්. ඉන්පසුව 1839 දී විද්‍යාඥයන් තිදෙනෙක්ගේ එකතුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරන කරුණු ඒකරාශී කොටගෙන සෛලවාදය නැමැති සෛල පිළිබඳ යම්කිසි අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි අදහස් වන්නේ පළවෙනි කරුණ ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල කිහිපයකින්. නැත්නම් සෛල විශාල සංඛ්‍යාවකින්. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. අපි නැවතත් බලමු සෛලවාදයේ කරුණු තුන. ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි.
සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල විශාල ප්‍රමාණයකින්. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලින්. මේ තුන්වෙනි කරුණ වන නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලින් කියන කරුණ රුඩෝල්ෆ් වර්කෝෆ් විසින් 1839 දී ඉදිරිපත් කරන ලද කරුණක්. ඔහු තමයි සෛල විභාජනය පිළිබඳ මූලික අදහසක් ඉදිරිපත් කරේ. ඉන් පසුව 1859 දී ජීවය පිළිබඳ විවිධ මත විද්‍යාඥයන් විසින් පළ කර. ලුයි පාස්ටර්, ෆ්‍රැන්සිස්කෝ රෙඩි ඒ අතර වෙන. ඉන් පසු 1931 දී අර්නස්ට් රස්කා විසින් සම්පේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගන්නවා. සම්පේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ආලෝක අන්වීක්ෂයේ විභේදනය බලයෙන් දෙගුණයක් පමණ වෙනවා. මුලින්ම සොයා ගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මේ වෙනවා. මෙම සොයා ගැනීමත් සමග සෛල පිළිබඳ අධ්‍යයන කටයුතු වැඩි දියුණු වෙනවා. මෙලෙස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සොයා ගැනීමත් සමග 1953 දී වොට්සන් සහ ක්‍රික් නැමැති විද්‍යාඥයන් විසින් න්‍යෂ්ටියේ අන්තර්ගත න්‍යෂ්ටික ද්‍රව්‍ය වන DNA පිළිබඳ මතයක් ඉදිරිපත් කරනවා. මේ අනුව ක්‍රමක්‍රමයෙන් සෛල පිළිබඳ අදහස් වැඩි දියුණු වෙමින් පවතිනවා. අපි ඊළඟට බලමු සෛල පිළිබඳ නව සංකල්ප මොනවද කියලා. ඉහත අපි කතා කරන ලද කරුණු මත පදනම්ව මෙම සෛල සංකල්පය ගොඩනැගිලා තියෙනවා. අපි බලමු සෛල සංකල්පයේ අන්තර්ගතයන් මොනවද කියලා. ජීවයේ සෛල සංවිධාන මට්ටම සැලකුව විට ජීවි දේහ ගොඩනැගී ඇති ව්‍යුහමය ඒකකය කුඩාම ඒකකය සෛල වෙනවා. තනි සෛලයකින් සෑදී ඇති ජීවීන් ඒක සෛලික ජීවීන් විදියටත් සෛල රාශියක සෑදී ඇති ජීවීන් බහුසෛලික ජීවීන් විදියටත් හඳුන්වනවා. කිසියම් කාර්යයක් ඉටු කිරීමට හැඩගැසෙනු කුඩාම ජෛවීය ඒකකය සෛලය ලෙස හඳුන්වනවා. එම සෛල සංකල්පය අනුව අපිට සෛල පිළිබඳව මේ විදියට සාරාංශගත කරන්න පුළුවන්. සෛලය යනු ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක ජීවයේ ඉතාමත් කුඩා තැනුම් ඒකකය වෙනවා. අපි ඊළඟට අධ්‍යයනය කරමු සෛල වල ව්‍යුහය පිළිබඳව. සෛලයක් කියන්නේ ප්‍රෝටීන හා න්‍යෂ්ටික ද්‍රව්‍ය වැනි ජෛව අණු අන්තර්ගත පටලයකින් වට වෙච්ච සෛලප්ලාස්මයකට. ප්‍රෝටීන හා න්‍යෂ්ටික ද්‍රව්‍ය වැනි ජෛව අණු අන්තර්ගත පටලයකින් වට වුණු සෛලප්ලාස්මයකට අපි කියනවා සෛලයක් කියලා. බොහෝමයක් ශාක හා සත්ව සෛල අන්වීක්ෂය නිරීක්ෂණය කිරීමේදී එය මයික්‍රෝමීටර් 1ක් 100ක් වැනි විශාලත්ව පරාසයකින් දැක ගන්න පුළුවන්. බහුසෛලික ජීවීන්ගේ දේහ තුල අන්තර්ගත සෛල වර්ග හා සංඛ්‍යාව එම ජීවියාට ආවේනික වෙනවා. සාමාන්‍යයෙන් මානවයාගේ දේහය තුල අන්තර්ගත සෛල ප්‍රමාණය ට්‍රිලියන 40ක් පමණ වෙනවා. මිනිස් මොළය තුල පමණක් අන්තර්ගත සෛල සංඛ්‍යාව බිලියන 8ක් පමණ වෙනවා. ඒ අනුව ඔවුන් විවිධ සෛල වලින් නිර්මාණය වෙලා තියෙනවා. විවිධ කාර්යයන් කිරීම සඳහා එම සෛල හැඩ ගැසී තියෙනවා. අපි බලමු සෛල අධ්‍යයනය කිරීම ගැන. සෛල අධ්‍යයනය කිරීමට අන්වීක්ෂ වර්ග දෙකක් භාවිත කරනවා. එනම් සංයුක්ත අන්වීක්ෂය සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඔබ දක්නට ලැබෙන රූප සටහනේ තියෙන්නේ සංයුක්ත අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන ලද සෛල වර්ග දෙකක්. එනම් මෙහිදී වම් කෙළවරින් සත්ව සෛලයත් දකුණු කෙළවරින් ශාක සෛලයත් අන්තර්ගත වෙනවා. සත්ව සෛලය ලෙස මිනිසාගේ කොපුල් සෛල තමයි දක්නට ලැබෙන්නේ. ශාක සෛල විදියට ලුණු සිවියේ සෛල සකස් වෙලා තියෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. අපි ඊළඟට බලමු සෛලය පිළිබඳ සෛලයේ අන්තර්ගත යන් මොනවද ඒවායේ කාර්යයන් මොනවද කියලා. ආදරණීය දුවේ පුතේ,
අපි සෛලවල කොටස් ඉගෙන ගමු. එහිදී අපි මුලින්ම අධ්‍යයනය කිරීමට නියමිත වන්නේ ශාක සෛලයක කොටස්. සෛලයක් කියන්නේ ත්‍රිමාන ආකාශයේ පැතිරුණු වස්තුවක්. මේ ඔබ දක්නට ලැබෙන්නේ ශාක සෛලයක දික්කඩ රූප සටහනක්. එහි අභ්‍යන්තර කොටස් සකස් වෙලා තියෙන ආකාරය. අපි මුලින්ම බලමු ශාක සෛලයක දක්නට ලැබෙන බාහිරතම උපාංගය නැත්නම් බාහිරතම ව්‍යුහය කුමක්ද කියලා. ඒ තමයි සෛල බිත්තිය. මේ දක්නට ලැබෙන්නේ ශාක සෛලයේ සෛල බිත්තිය. එය යම්කිසි ඝනකමකින් සහිත අජීවී ද්‍රව්‍ය වලින් සෑදුණු ව්‍යුහයක්. මෙම ව්‍යුහය මගින් ශාක සෛලයට ආරක්ෂාවක් ලබා දෙනවා. ඊළඟට මෙම සෛල බිත්තියට ඇතුළතින් ඔබට දක්නට ලැබෙනවා ඉතා තුනී පටලයක්. එය සෛලය ආවරණය කරමින් ඊළඟට පිටතින් තියෙන පටලය. එය ප්ලාස්ම පටලය. එය සජීවී ව්‍යුහයක් වෙනවා. ඉන්පසුව සෛල ප්ලාස්ම පටලයට ඇතුළතින් ඔබ දක්නට ලැබෙනවා යම්කිසි සෛලීය අවකාශයක්. එම සෛලීය අවකාශය තුළ විවිධ ඉතා කුඩා අවයව දක්නට ලැබෙනවා. එම ඉතා කුඩා අවයව ජෙල් ආකාරමය ද්‍රව්‍යයක් තුල ගිලී පවතිනවා. එම ජල්ලිමය ද්‍රව්‍ය අපි හඳුන්වනවා සෛලප්ලාස්මය කියලා. මෙම සෛලප්ලාස්මය තුල තමා ඉතා කුඩා සෛලීය අවයව ගිලිලා පවතින්නේ. අපි බලමු එකින් එක මෙම ඉතා කුඩා අවයව මොනවද කියලා. මුලින්ම මෙම වෘත්තාකාර හැඩයකින් අපිට දිස්සෙන්නේ න්‍යෂ්ටිය කියන සෛලයේ පාලන ව්‍යුහය. ඒ කොටස් දෙකකින් සමන්විත වෙනවා. එම න්‍යෂ්ටිය තුල තවත් වෘත්තාකාර හැඩති ව්‍යුහයක් දක්නට ලැබෙනවා. ඒ අපි හඳුන්වන න්‍යෂ්ටිකාව කියලා. ඊළඟට මෙම න්‍යෂ්ටිය වට කරමින් න්‍යෂ්ටි පටලය දක්නට ලැබෙනවා. නම් න්‍යෂ්ටිය කියන්නේ න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටිකාවෙන් සැදුම්ලත් සෛලයේ පාලන ව්‍යුහය. ඊළඟට මෙම න්‍යෂ්ටියට පිටතින් තවත් දිගුනාලාකාර ව්‍යුහ කිහිපයක් ඔබට දක්නට ලැබෙනවා. අපි ඒවා හඳුන්වනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ න්‍යෂ්ටීය පටලයට. ඒවා අපි හඳුන්වන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මෙම රළු අන්තප්ලාස්මීය ජාලිකා හොඳින් අධ්‍යයනය කරොත් ඔබට දැක ගන්න පුළුවන් ඉතා කුඩා තිත් වැනි ව්‍යුහ මෙම නාලාකාර ව්‍යුහ මත තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔබට මෙම රළු අන්තප්ලාස්මීය නාලිකාවලට ඉහළින් එම තිත් වැනි ඉතා කුඩා ව්‍යුහ දක්න ලැබෙනවා නිදහසේ සෛලප්ලාස්මය තුල. අපි ඒවා හඳුන්වනවා රයිබෝසෝම ලෙස. ඇතැම් රයිබෝසෝම සෛලප්ලාස්මය තුල නිදහසේ දිස් වෙනවා. ඇතැම් රයිබෝසෝම රළු අන්තප්ලාස්මීය ජාලිකා සමග සම්බන්ධ වී පවතිනවා. ඊළඟ ශාක සෛලයේ අභ්‍යන්තර ව්‍යුහයක් වන හරිතදාවය තමයි මේ දිස් වෙන්නේ. මෙහිත් පටලයකින් ආවරණය වෙච්ච වැදගත් ව්‍යුහයක්. මේ මගින් ප්‍රභා සංශ්ලේෂණ කටයුතු සිදු කරනවා ශාක සෛලයක. මෙම හරිතලවය නැමැති ව්‍යුහයෙන් තමයි ශාක සෛලයක ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ලැබිලා තියෙන්නේ. ඊළඟට සෛලවලට අවශ්‍ය සෛලීය ජීව ක්‍රියාවලිය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියම කියන මෙම ඉතා කුඩා අවයවය මගින්. ඊළඟට ශාක සෛලයක මැදින්ම දක්නට ලැබෙන විශාල අවයවය තමයි රික්තය කියලා හඳුන්වන්නේ. රික්තයත් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. රික්තය වට කරමින් රික්තය ආවරණය කරමින් පවතින පටලය අපේ හඳුන්වනවා තාන ප්ලාස්ටය විදියට. තාන ප්ලාස්ටයට ඇතුළතින් රික්තයේ අන්තර්ගත ද්‍රව්‍ය රික්තක යුසය හෙවත් සෛල යුසය ලෙස හඳුන්වනවා. එනම් රික්තය කොටස් දෙකකින් යුක්තයි. තාන ප්ලාස්ටය සහ එය වට කරමින් එය අභ්‍යන්තරයේ දක්නට ලැබෙන සෛල යුසය. සාමාන්‍යයෙන් ශාක සෛලයක විශාලතම
සෛලීය ඉන්ද්‍රිකාව විදියට රික්තය හඳුන්වන්න පුළුවන්. ඊළඟට මෙම සියලුම ඉන්ද්‍රිකා අන්තර්ගත වන සෛලයේ අවකාශය, ඒ කියන්නේ සෛල ප්ලාස්ම පටලයට ඇතුළතින් පවතින අවකාශය සෛල ප්ලාස්මය ලෙස හඳුන්වනවා. ඉන්පසුව ඔබට දැක ගන්න පුළුවන් නාලාකාර තැටි කිහිපයක් එකිනෙක මත තැන්පත් වී සෑදිලා තියෙන සෛලීය කුඩා අවයවය ඒ ගොල්ගි සංකීර්ණය ලෙස හඳුන්වනවා. මෙම ගොල්ගි සංකීර්ණය දෙපස තවත් කුඩා ගෝලාකාර ව්‍යුහ දක්නට ලැබෙනවා. ඒවත් ගොල්ගි සංකීර්ණය හා සබැඳිව පවතින ඉතා කුඩා ව්‍යුහ. ඒවා අපි හඳුන්වනවා ගොල්ගි ආශ්‍රිකා ලෙස. මේ තමයි සාක සෛලයක ප්‍රධාන කොටස්. අපි නැවතත් බලමු. මුලින්ම කිව්වා සාක සෛලයේ පිටතින්ම දක්නට ලැබෙන අජීවී ව්‍යුහය ඒ සෛල බිත්තිය. ඉන්පසුව සෛල බිත්තියට ඇතුළතින් පවතින තුනී පටලය ප්ලාස්ම පටලය ඒ සෛලය ආවරණය කරන ඊළඟ ආවරණය. ඉන්පසුව අපි කතා කරා න්‍යෂ්ටිය පිළිබඳව. න්‍යෂ්ටිය කියන්නේ සෛලයක පාලන ව්‍යුහය. ඒ කොටස් දෙකකින් යුක්තයි න්‍යෂ්ටිකාව හා න්‍යෂ්ටි පටලය. ඉන්පසුව අපි කතා කරා න්‍යෂ්ටිය හා සම්බන්ධව පවතින දිගු නාලාකාර ජාලයට අපි ඒකට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. රළු අන්තප්ලාස්මීය ජාලිකාවලට ඉහළින් පේනෙන ඉතා කුඩා තිත් වැනි ව්‍යුහ ඒවා අපි හඳුන්වනවා රයිබෝසෝම. මේ විශේෂයෙන්ම දායක වෙන්නේ ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා. මෙම නිපදවන ප්‍රෝටීන රළු අන්තප්ලාස්මීය ජාලිකාවලට රයිබෝසෝම නිදහස් කරනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා ප්‍රෝටීන පරිවහනය කිරීම සිදු කරනවා. එතකොට රළු අන්තප්ලාස්මීය ජාලිකාවට එම රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඇතැම් රයිබෝසෝම සයිටෝප්ලාස්මය තුළ නිදහස්ව දක්නට ලැබෙනවා. ඉන්පසුව දක්නට ලැබෙන්නේ අපි කතා කරේ හරිත ලවය නැමැති ව්‍යුහය. මෙම හරිත ලවය නැමැති ව්‍යුහය සාක සෛල වලට පමණක් පොදු ව්‍යුහයක්. ඊළඟට අපි කතා කරා මයිටොකොන්ඩ්‍රියම කියන ව්‍යුහය. මයිටොකොන්ඩ්‍රියම සාමාන්‍යයෙන් මෙය සෛලයේ ජව පොළවල් ලෙස හඳුන්වනවා. හේතුව තමයි මුලින් කිව් ආකාරයට සෛලයේ ශක්තිය නිපදවන ව්‍යුහය වන්නේ සෛලීය ව්‍යුහය වන්නේ මයිටොකොන්ඩ්‍රියම. මේ සොසේජස් කරලක ආකාරයෙන් තමයි සෛලෝප්ලාස්මය තුළ දිස් වෙන්නේ. ඉන්පසු අපි කතා කරා සෛලයක ශාක සෛලයක විශාලතම සෛලීය අවයවය රික්තය. ඒ කොටස් දෙකකින් යුක්තයි සෛල යුසය සහ තානප්ලාස්ටය. ඉන්පසුව සියලුම අවයව ගිලිල්ල පවතින සෛලීය අවකාශය එය ජෙල් වැනි ද්‍රව්‍යයකින් නිර්මාණය වෙලා තියෙන සෛලීය අවකාශයේ සෛලෝප්ලාස්මය ලෙස හඳුන්වනවා. තවත් ඉතා කුඩා ව්‍යුහයක් වෙන ගොල්ගි සංකීර්ණය. ද්‍රව්‍ය ඇසිරීම, ශ්‍රාවී ද්‍රව්‍ය නිපදීම වැනි කාර්යයන් මෙම ගොල්ගි සංකීර්ණය මගින් සිදු කරනවා. ඒටම සමැදිව පවතින ඉතා කුඩා ගෝලාකාර ව්‍යුහ ගොල්ගි ආශයිකා ලෙස හඳුන්වනවා. ඒවා ශ්‍රාවී ද්‍රව්‍ය පරිවාහනය සහ ඇසිරීම සිදු කරනවා. ඊළඟට අපි බලමු ඊළඟ සෛල ආකාරය වන සත්ව සෛල. සත්ව සෛලයක පිටතින්ම දක්නට ලැබෙන්නේ ප්ලාස්ම පටලය. නමුත් අපි ශාක සෛලය අධ්‍යයනය කිරීමේදී ඉගෙන ගත්තා ශාක සෛලයක පිටතින්ම තියෙන ඝන ව්‍යුහය සෛල බිත්තිය කියලා. නමුත් සත්ව සෛලයකට සෛල බිත්තියක් නැහැ. ඒ තමයි ශාක සෛලයක සහ සත්ව සෛලයක අතර තියෙන ප්‍රධාන වෙනස්කම. ප්ලාස්ම පටලය තමයි සත්ව සෛලයක බාහිරතම ආවරණය, බාහිර මායිම විදියට ක්‍රියා කරන්නේ. ඊළඟට සෑම සෛලයකම දක්නට ලැබෙන පාලන ව්‍යුහය වෙන න්‍යෂ්ටිය සත්ව සෛලය තුලත් අන්තර්ගත වෙනවා. ඒ කොටස් දෙකකින් අර පරිදිම න්‍යෂ්ටි පටලය හා න්‍යෂ්ටිකාවෙන් සමන්විත වෙනවා. ඉන්පසුව න්‍යෂ්ටියට සම්බන්ධ රළු අන්තප්ලාස්මීය ජාලිකා දක්නට ලැබෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියම කියන ජව පොළවල් ශක්තිය නිපදවන ඒකක දක්නට ලැබෙනවා මේ ආකාරයේ. සාමාන්‍ය මයිටොකොන්ඩ්‍රියම වැනි ව්‍යුහ සෛලයක කිහිපයක් දක්නට ලැබෙන්න පුළුවන්. ඒ පවතින සංඛ්‍යාව සෛලයෙන් සෛලයට වෙනස් වෙනවා. එම සෛලය ශරීරයට ඉටු කරන කාර්යය අනුව. ඊළඟට සින්දු අන්තප්ලාස්මීය ජාලිකා. සින්දු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා වල ආකාරයක් වන ආකාරයක්. එහිදී
රළු සහ සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා නිර්මාණය වෙන්නේ. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා නිර්මාණය වෙන්නේ අන්තර්ප්ලාස්මීය ජාලිකාවලට රයිබෝසෝම බැඳීමේ ඒ රළු ස්වභාවයක් ගන්නවා. රයිබෝසෝම බැඳීමට ලක් නොවීමෙන් ඒ සිනිඳු ස්වභාවයක් ගන්නවා. එම නිසා රයිබෝසෝම බැඳීම හා නොබැඳීම අනුව අන්තර්ප්ලාස්මීය ජාලිකා ආකාර දෙකකට බෙදෙනවා. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා සහ සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා විදියට. රයිබෝසෝම ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් දක්නට ලැබෙනවා. ප්‍රෝටීන නිෂ්පාදනය කිරීම තමයි කාර්යය. ඒ වගේම කලින් කතා කළ පරිදි ගොල්ගි සංකීර්ණය පැතිලි තැටි ආකාර ව්‍යුහ තමයි මේ දක්නට ලැබෙන්නේ. ඒ ආශ්‍රිතව අර කලින් සඳහන් කරන ගොල්ගි ආශයිකා වැනි ඉතා කුඩා ගෝලාකාර ව්‍යුහ දක්නට ලැබෙනවා. ඒ වගේම කේන්ද්‍ර දේහ නැමැති සත්ත්ව සෛලවල අන්තර්ගත තවත් විශේෂිත ඉතා කුඩා ව්‍යුහයක් දක්නට ලැබෙනවා. සෛලෝප්ලාස්මය සියලුම ඉන්ද්‍රිකා නැත්නම් සෛලීය අවයව ගිලිලා පවතින සෛලීය අවකාශයට අපි කියනවා සෛලෝප්ලාස්ම. අපි වීඩියෝවක් ආධාරයෙන් බලමු සෛල පිළිබඳව තවදුරටත් ඉගෙන ගැනීමට. මේ දක්නට ලැබෙන්නේ සත්ත්ව සෛලයක බාහිරින්ම පවතින ප්ලාස්ම පටලය. ඊට ඇතුළතින් සෛලෝප්ලාස්මය දක්නට ලැබෙනවා. මේ සෛලෝප්ලාස්මය තුළ අනිකුත් සෛලීය ඉන්ද්‍රයන් ගිලී පවතින ඔබට පේනවා. සෛල ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. න්‍යෂ්ටික ද්‍රව්‍ය ඇසිරිලා පවතින ආකාරය අනුව එනම් ශූන්‍යෂ්ටික සෛල සහ ප්‍රාප්තෂ්ටික සෛල ලෙස. මේ දක්නට ලැබෙන ශූන්‍යෂ්ටික සෛලයක්. එනම් ශූන්‍යෂ්ටික සෛලයක න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටියක් තුළ අන්තර්ගත වෙනවා. ශාක සහ සතුන්ගේ දේහ නිර්මාණය වී ඇති සෛල ශූන්‍යෂ්ටික ගණයන්ට අයිති වෙනවා. නමුත් ප්‍රාප්තෂ්ටිකයන් යනු න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටිකාවක් තුළ අන්තර්ගත නොවන සෛල වලට අපි කියනවා ප්‍රාප්තෂ්ටික සෛල කියලා. මේ ප්‍රාප්තෂ්ටික සෛල ප්‍රාප්තෂ්ටිකයන් නිර්මාණය කිරීම සඳහා දායක වෙනවා. ප්‍රාප්තෂ්ටිකයන් ලෙස අයිතිවන්නේ ආකියා සහ බැක්ටීරියා අධිරාජානී ජීවීන්. අපි ඊළඟට බලමු සෛලීය ඉන්ද්‍රිකා කියන්නේ මොනවද කියලා. සෛලීය ඉන්ද්‍රිකා කියන්නේ ප්ලාස්ම පටලයට ඇතුළතින් සෛලය තුළ ජීවී ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා දායක වන ඉතා කුඩා අවයව වලට. මේ දක්නට ලැබෙන්නේ සෛලයේ ක්‍රියාවලිය පාලනය කර ලබන ඒකකය. එනම් න්‍යෂ්ටිය දම්පැයෙන් දක්නට ලැබෙන්නේ. න්‍යෂ්ටිය අභ්‍යන්තරයට ගියාම අපිට දැක ගන්න පුළුවන් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා. ඒවා නම් DNA පළමු පාඩමේ මේ ඔබ ඉගෙනගෙන තියෙනවා. මේවා සෛල විභාජනයක් සිදු නොවන අවස්ථාවේදී ක්‍රොමැටින් ජාලයක් විදිහට තමයි න්‍යෂ්ටිය තුළ පවතින්නේ. ඒවා න්‍යෂ්ටිකාවට සම්බන්ධ වී පවතිනවා. සෛල විභාජනය වෙන අවස්ථාවේදී වර්ණ දේහ ලෙස දක්නට ලැබෙනවා. මේ තියෙන න්‍යෂ්ටිකාව මගින් උදාහරණ රයිබෝසෝම න්‍යෂ්ටි පටලයේ සිදුරු මගින් එළියට පැමිණෙනවා. රයිබෝසෝම මගින් සිදු කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. මේවා ප්‍රෝටීන සංශ්ලේෂණය කර අන්තර්ප්ලාස්මීය ජාලිකා වලට නිදහස් කරනවා. අන්තර්ප්ලාස්මීය ජාලිකා මගින් ප්‍රෝටීන පරිවහනය කිරීම සිදු කරනවා. මේ දක්නට ලැබෙන්නේ අන්තර්ප්ලාස්මීය ජාලිකාවක් රෝස පැහැට හැඩයෙන්. මේවා බොහෝ විට න්‍යෂ්ටිය හා සම්බන්ධව පවතිනවා. රයිබෝසෝම සම්බන්ධ වන අන්තර්ප්ලාස්මීය ජාලිකාවක් රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවක් ලෙස හඳුන්වනවා. නමුත් රයිබෝසෝම සම්බන්ධ නොවූ අන්තර්ප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා ලෙස හඳුන්වනවා. මේ දැකලා ලැබෙන්නේ පොලිපෙප්ටයිඩ් දාම ප්‍රෝටීනේ ඇමයිනෝ ආම්ල එකතු වීමෙන් සෑදෙන පොලිපෙප්ටයිඩ් දාම. ඒවා රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා වලින් ඉවතට ශ්‍රාවී ආශයිකා මගින් ගොල්ගි දේහ වෙතට ගමන් කරනවා පේනවා. කහ පාට හැඩයෙන් දක්නට ලැබෙන්නේ ගොල්ගි දේහයක්. ඒ තුල තවදුරටත් ද්‍රව්‍ය ඇසිරීම හා නිපදවීම සිදු කරනවා. මෙහිදී ප්‍රෝටීන වල සංකීර්ණ අවස්ථා නිර්මාණය වීමත් ඒවා සමග තවත් ජෛව අණු සමග සම්බන්ධ වීමෙන් සිදු වෙනවා. මේ දක්නට ලැබෙන්නේ ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක්.
ශාක සෛලයක විශාලම ඉන්ද්‍රිකාව වන රික්තය තමයි ඔබ දක්නට ලැබෙන්නේ. මේ දක්නට ලැබෙන ලයිසෝමයක් මගින් සෛලයක අපද්‍රව්‍ය බිඳ දැමීමට ලක් කරනවා. මේ රතු පැහෙන් දක්නට ලැබෙන්නේ මයිටොකොන්ඩ්‍රියා යනු සෛලය තුල ශක්තිය නිපදවන ජව පොළව ලෙස හඳුන්වනවා. සෛලීය ශ්වසන ක්‍රියාවලියේ මයිටොකොන්ඩ්‍රියා ශක්තිය නිදහස් කිරීම සිදු කරනවා. මෙම ශක්තිය ලෙස නිදහස් වන්නේ ATP අණු. එනම් ඒවා ශක්තිය අණු ලෙස හඳුන්වනවා. මෙහිදී සුදු තන්තු ආකාරයක් විදියට දිස් වෙන්නේ සෛල සැකිල්ල සෑදීම සඳහා දායක වන සුද්‍ර නාලිකා සහ සුද්‍ර තන්තුයි. එමගින් සෛලයේ සැකිල්ල නිර්මාණය කර සෛලයට හැඩයක් ලබා දෙනවා. ශාක සෛලවල පමණක් දක්නට ලැබෙන විශේෂිත සෛලීය ඉන්ද්‍රිකාවක් වන හරිත ලවය තමයි මේ කොළ පැහෙන් දක්නට ලැබෙන්නේ. එහි ක්ලෝරිෆීල් නැමැති වර්ණකය දක්නට ලැබෙනවා. මෙම ක්ලෝරිෆීල් වලට සූර්යාලෝකයේ ආලෝක ශක්තිය අවශෝෂණය කිරීමේ හැකියාවක් යුක්තයි. එමගින් ආලෝක ශක්තිය අවශෝෂණය කර ප්‍රභා සංශ්ලේෂණය කිරීම සිදු කරනවා. ශාක සෛලික පිටතින් අජීවී ව්‍යුහය වෙන සෛල බිත්තියත් ඊට ඇතුළතින් සෛලෝප්ලාස්මයක් දක්නට ලැබෙනවා. ඊළඟට අපි ඉගෙන ගමු තවත් සෛලීය ඉන්ද්‍රිකා වර්ගයක් වන පක්ෂම සහ කසිකා පිළිබඳව. මෙම පක්ෂම සෛලයක පිටතින් දක්නට ලැබෙනවා. මේවා මගින් ශ්‍රාවී ද්‍රව්‍ය එක් දිසා නැති කිරීම නැත්නම් එක් පැත්තකට ගමන් කරවීම සඳහා දායක වෙනවා. ඒ වගේම බැක්ටීරියා වැනි සෛලවල ජලීය මාධ්‍යයක පිහිනා යාම සඳහා අවශ්‍ය බලය මෙම කශිකා මගින් ලබා දෙනවා. ඒ වගේම සුක්‍රාණු සෛල පැලෝපිය නාලයේ ඉහළ කෙළවරට ළඟා වීම සඳහා අවශ්‍ය ජලීය මාධ්‍ය තුලින් පිහිනා යාම සඳහා අවශ්‍ය බලය සැපීම සිදු කරනවා. ඒ අනුව දැන් ඔබ ඉගෙන ගත්ත ශූන්‍යෂ්ටික සෛල සහ ප්‍රාග්නස්තික සෛල. ශූන්‍යෂ්ටික සෛලයක් කියන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටියක් තුල අන්තර්ගත වන පටලමේ ඉන්ද්‍රිකා දරන සෛල ශූන්‍යෂ්ටික සෛල. නමුත් ප්‍රාග්නස්තික සෛල කියන්නේ න්‍යෂ්ටිකක තුල න්‍යෂ්ටියක් තුල න්‍යෂ්ටික ද්‍රව්‍ය අන්තර්ගත නොවන සෛල. සියලුම සෛල වලට සෛල පටලයක් සෛලෝප්ලාස්මයක් සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒ වගේම ශාක සෛල සහ සත්ත්ව සෛල වලට මයිටොකොන්ඩ්‍රියා පවතිනවා. ඒ අනුව ඔබ මේ වීඩියෝ තුළින් ඉතාමත් පහසුවෙන්ම සෛල පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. අපි ඊළඟ කොටස අධ්‍යයනය කිරීම සඳහා යමු. ඊළඟට අපි ඉගෙන ගන්නවා ශාක සෛලය හා සත්ත්ව සෛලය අතර වෙනස්කම් මොනවද කියලා. අපි බලමු ශාක සෛලයක හා සත්ත්ව සෛලයක පවතින ප්‍රධාන වෙනස්කම්. ඔබ ඉහත සිද්ධාන්ත තුලිනුත් වීඩියෝ නැරඹීමෙනුත් ශාක හා සත්ත්ව සෛල පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අපි බලමු ඔබ දුටු වෙනස්කම් මොනවද කියලා. ශාක සෛලයට සෛල බිත්තියක් තියෙනවා. එනම් ශාක සෛලයක බාහිරතම ආවරණය අජීවී ද්‍රව්‍යයක් වෙන සෙලියුලෝස් වලින් සෑදුණු සෛල බිත්තියකින් සමන්විත වෙනවා. නමුත් සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. සෛල බිත්තියේ නොමැති සත්ත්ව සෛලයේ සීමාව ලෙස ක්‍රියා කරන්නේ ප්ලාස්මා පටලය පමණයි. දෙවෙනි වෙනස්කම සෛලෝප්ලාස්මය සෛලයේ පාරයන්තයට තල්ලු වී පවතිනවා. නමුත් සත්ත්ව සෛලයක සෛලය තුල වැඩි අවකාශයක් ගන්නේ සෛලෝප්ලාස්මයයි. ශාක සෛලයේ මෙලෙස සෛලෝප්ලාස්මය සෛලයේ පාරයන්තයට තල්ලු වීමට හේතු වන්නේ සෛලයේ මධ්‍ය විශාල රික්තකයක් පැවතීම. එමගින් සෛලෝප්ලාස්මය සෛලයේ පාරයන්තයට තල්ලු වීම සිදු වෙනවා. විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් පැවතීම. ශාක සෛලවල විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් තියෙන පුළුවන්. නමුත් සත්ත්ව සෛලයක රික්තක නැහැ. සමහර වෙලාවට ඉතා කුඩා රික්තක කිහිපයක් තිබිය හැකියි. ශාක සෛල තුල පමණක්
හරිතලව දක්නට ලැබෙනවා. නමුත් සත්ව සෛල තුල හරිතලව දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝ විට ශාක සෛල තුල හරිතලව පවතිනවා. නමුත් විභාජනය වෙන සෛල තුල හරිතලව දක්නට ලැබෙන්නේ නැහැ. දුඩස්තර සෛල තුල හරිතලව දක්නට ලැබෙන්නේ නැහැ. හරිතලව දක්නට ලැබෙනවා මෘදුස්තර සෛලවල, ඉනි මෘදුස්තර සෛලවල. මේවා තමයි ශාක සෛලය හා සත්ව සෛල අතර පවතින වෙනස්කම්. ඊළඟට බලමු එක් එක් සෛල ඉන්ද්‍රිකාව මගින් සිදු කරන කාර්යයන් සහ ඒවායේ ව්‍යුහය. මුලින්ම සෛල බිත්තිය. සෛල බිත්තිය දක්නට ලැබෙන්නේ ශාක සෛල වලට පමණක් කියලා අපි ඉගෙන ගත්තා. එහිදී ව්‍යුහය නිර්මාණය වෙන්නේ සෙලියුලෝස් නැමැති පොලිසැකරයිඩයෙන්. සෙලියුලෝස් තැන්පත් වීමෙන් සෛල බිත්තිය අජීවී වීම සිදු වෙනවා. සෑදී ඇති ප්‍රධාන සංඝටක සෙලියුලෝස් ඊට අමතරව හෙමිසෙලියුලෝස් සහ පෙක්ටින් දක්නට ලැබෙනවා. ප්‍රධාන කාර්ය සෛලයේ හැඩය පවත්වා ගැනීම, සන්ධාරණය හා ආරක්ෂාව. ඊළඟ සෛලීය ඉන්ද්‍රිකාව සෛලීය ප්ලාස්මා පටලය. මෙය ශාක සෛලවලම සත්ව සෛලවලද දක්නට ලැබෙනවා. ප්ලාස්මා පටලය සත්ව සෛලයේ බාහිර ආවරණ ලෙස ක්‍රියා කරනවා. මේ දක්නට ලැබෙන්නේ ප්ලාස්මා පටලයේ ව්‍යුහය. ප්ලාස්මා පටලයේ සෑදීම සඳහා ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට ඒ වගේම ලිපිඩ දායක වෙනවා. මේදී ලිපිඩ ස්තර දෙකකින් ප්ලාස්මා පටලය නිර්මාණය වෙනවා. මෙම පවතින ලිපිඩ වර්ගය ෆොස්ෆොලිපිඩ වෙනවා. ඒ වගේම මෙම ලිපිඩ ස්තර දෙක යා කරන පූර්ණව ගිලුණු ප්‍රෝටීනත් අර්ධව ගිලුණු ප්‍රෝටීනත් ඇතැම් විට ලිපිඩ ස්තරවල තැන්පත් වූ කාබෝහයිඩ්‍රේට් අණු දක්නට ලැබෙනවා. ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්මා පටලය පිහිටයි. සත්ව සෛලවල ආවරණය සාදන්නේ ප්ලාස්මා පටලය මගින්. ප්ලාස්මා පටලය සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් ෆොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන වලින්. අපි බලමු ප්ලාස්මා පටලයේ කාර්යය මොකක්ද කියලා. ප්ලාස්මා පටලය හරහා ගමන් කරන පූර්ණ වශයෙන් ගිලුණු ප්‍රෝටීන හරහා සිදුරු පවතිනවා. මේ හරහා තෝරාගත් අණු වලට පමණක් සෛලය තුලින් පිටත සිට සෛලය තුලට ගමන් කිරීමට ඉඩ ලබා දෙනවා. එම නිසා මෙම ප්ලාස්මා පටලය අර්ධ පාරගමන පටලයක් ලෙස ක්‍රියා කරනවා. සෛලප්ලාස්මය යනු සෛල ඉන්ද්‍රිකා හැරුණ විට සෛලය තුල අඩංගු ජල්ලිමය තරලමය කොටස සෛලප්ලාස්මයයි. ඔබ දක්න ලැබෙනවා නිල් පැහැයෙන් දක්න ලැබෙන්නේ මේ සෛලප්ලාස්මේ කාර්යය. සෛලයට හැඩයක් ලබා දීම, සෛලීය ඉන්ද්‍රිකා දැරීම, විවිධ සෛලය තුල සිදුවන පරිවෘත්ති ක්‍රියා සිදුවීමට ඉඩ ලබා දීම. ඊළඟට වැදගත්ම සෛලයේ කොටස වන න්‍යෂ්ටිය අපි කතා කරමු. න්‍යෂ්ටිය කියන්නේ සෛලයේ සියලු ක්‍රියා පාලනය කරන ලබන සෛලීය ඉන්ද්‍රිකාවයි. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටික ද්‍රව්‍ය තැන්පත් වෙනවා. මේවා න්‍යෂ්ටික ද්‍රව්‍ය වන DNA සහ RNA දක්නට ලැබෙනවා. මෙම න්‍යෂ්ටික ද්‍රව්‍ය සෛල විභාජනයක් නොවන අවස්ථාවේදී ක්‍රොමැටින් දේහ ලෙස තැන්පත් වෙනවා. සෛල විභාජනයේදී මෙම ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස් වෙනවා. වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමත් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීමත් සිදු වෙනවා. ජීවි විශේෂයක පවතින වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයට ආවේනික වෙනවා. ඒ අනුව මිනිසාට වර්ණ දේහ 46ක් තියෙනවා. මිනිසාගේ සෑම දෛහික සෛලයකම මේ වර්ණ දේහ 46ක් බැගින් පවතින අතර ජන්මානු සෛලයක මෙම වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් පවතිනවා. ඒ වගේම ගෙම්බාගේ දේහය තුලත් එම ගෙම්බාගේ සාමාන්‍ය සෛල තුල වර්ණ දේහ තුල වර්ණ දේහ 26ක්ද ජන්මානු සෛල තුල වර්ණ දේහ 23ක් බැගින් පවතිනවා. 13ක් බැගින් පවතිනවා. විශාකයේ වර්ණ දේහ 24ක් පවතින සාමාන්‍ය දෛහික සෛලයක ජන්මානු සෛලයක වර්ණ දේහ 12ක් බැගින් පවතිනවා. මේ ආකාරයට න්‍යෂ්ටිය තුල වර්ණ දේහ සකස් වීම සිදු වෙනවා. එනම් සාමාන්‍ය දෛහික සෛලයක න්‍යෂ්ටිය තුල වර්ණ දේහ ජීවි විශේෂයක පවතින වර්ණ දේහ සංඛ්‍යාව එම ජීවි විශේෂයට ආවේනික වෙනවා. අපි ඊළඟට බලමු මෙම න්‍යෂ්ටියේ කාර්යය කුමක්ද කියලා. න්‍යෂ්ටියේ කාර්යය යනු
සියලුම ජීවී ක්‍රියාවලි පාලනය කිරීම න්‍යෂ්ටියේ ප්‍රධාන කාර්ය වෙනවා. එනම් මේ සියලුම ජීවී ක්‍රියාවලි පාලනය කරනු ලබන්නේ න්‍යෂ්ටිය තුළ අන්තර්ගත වර්ණ දෙහවල ආවේනික ලක්ෂණ වලට අනුව. ඊළඟට අපි කතා කරමු මයිටොකොන්ඩ්‍රියම පිළිබඳව. මයිටොකොන්ඩ්‍රිය කියන්නේ සෛලය තුළ ශක්තිය නිපදවනු ලබන ජව පොළවල් විදියට හඳුන්වනවා. මේදී ශක්තිය නිපදවනු ලබන්නේ සෛලීය ශ්වසනය නැමැති ක්‍රියාවලිය තුළ. මයිටොකොන්ඩ්‍රියම අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩයේ ඉන්ද්‍රිකාවක් වෙනවා. මයිටොකොන්ඩ්‍රියම සෛලීය ශ්වසනයේ ශක්තිය නිපදවීමේදී එහිදී ඔක්සිජන් සහ ග්ලූකෝස් එකට එකතු වීමෙන් ශක්තිය නිපදවීම හෙවත් ATP අණු නිදහස් වීම සිදු වෙනවා. ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් ලෙස මෙම ATP අණුව දනන ශක්තිය අණුව ලෙස හඳුන්වනවා. ඊළඟට අපි කතා කරමු ගොල්ගි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය යනු එක මතයක පිහිටි පටලයකින් මායිම වූ පැතිලි තැටි රාශියක් ලෙස පිළිවෙල වූ ගොල්ගි දේහය හා අවට පිහිටි ශ්‍රාවීය ආශිකා සමූහයකින් ගොල්ගි සංකීර්ණය සමන්විතය වෙනවා. මේ ගොල්ගි සංකීර්ණය තැටි එකිනෙක මත පිහිටීමෙන් තමයි සකස් වෙන්නේ. ඒ වගේම අවට ගොල්ගි තැටි අවට ආශිකා ශ්‍රාවී ද්‍රව්‍ය දරන ආශිකා තැන්පත් වීමෙන් මේවා ගොල්ගි සංකීර්ණයක් බවට පත් වෙනවා. ගොල්ගි සංකීර්ණයේ කාර්යය වන්නේ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. මේ තියෙන්නේ ගොල්ගි සංකීර්ණයක රූප සටහනක්. අපි ඊළඟට කතා කරමු රයිබෝසෝම පිළිබඳව. රයිබෝසෝම කියන්නේ විශේෂිත ව්‍යුහයක්. රයිබෝසෝම පටල නොදරන ඉතා කුඩා ශෛලීය ඉන්ද්‍රිකාවක්. මේ උපේකක දෙකකින් සෑදී තියෙනවා. එහෙනම් විශාල උපේකකයේ සහ කුඩා උපේකකයේ විදියට. කුඩා උපේකකයේ සහ විශාල උපේකකයේ එකට එකතු වීම සිදුවන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරන අවස්ථාවේ පමණයි. මෙම විශාල උපේකකයේ සහ කුඩා උපේකකයේ එකට එකතු වූ විට හරියට මිට මොලවගත් අත් දෙකක් එකිනෙක මත තබාගත් අයුරින් දිස් වෙනවා. ප්‍රෝටීන වල රයිබෝසෝම වල ප්‍රධාන කාර්යය වන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. මෙහිදී ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට RNA දායක වෙනවා. DNA වල අන්තර්ගත ප්‍රවේණික කේතය කියවමින් RNA ඒ පිළිබඳ තොරතුරු රයිබෝසෝම වෙතට ලබා දෙනවා. එමගින් කේතය කියවන රයිබෝසෝමය ඊට අදාළ ඇමයිනෝ අම්ල රැගෙන ඒම සඳහා RNA යෙදවීම සිදු කරනවා. RNA මගින් ගෙනෙනු ලබන ඇමයිනෝ අම්ල එකිනෙකට සම්බන්ධ කිරීමත් එමගින් පොලිපෙප්ටයිඩ් දාමය නිර්මාණය කිරීමත් රයිබෝසෝම මගින් සිදු කරනවා. මේ ආකාරයට ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම රයිබෝසෝමයේ කාර්ය වෙනවා. ඊළඟට අපි කතා කරමු අන්තප්ලාස්මීය ජාලිකා පිළිබඳව. අන්තප්ලාස්මීය ජාලිකා යනු පැතිලි හෝ නාලාකාර හෝ මඩි වලින් නැත්නම් තැටි වලින් යුක්ත අන්තර්පටල පද්ධති ජාලයකට අපි කියනවා අන්තප්ලාස්මීය ජාලයක්. මෙම අන්තප්ලාස්මීය ජාලිකා ආකාර දෙකකින් යුක්තයි. එනම් රළු අන්තප්ලාස්මීය ජාලිකා සහ සින්දු අන්තප්ලාස්මීය ජාලිකා. මේවායේ විවිධ කාර්යයන් පවතිනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා යනු රයිබෝසෝම සම්බන්ධ වූ අන්තප්ලාස්මීය ජාලිකා. මෙමගින් සිදු කරන්නේ ප්‍රෝටීන පරිවහනය කිරීම. රයිබෝසෝම අන්තර්ගත සම්බන්ධ වූ අන්තප්ලාස්මීය ජාලිකා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා ලෙස හඳුන්වනවා. ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවීම සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවට කාර්ය වෙනවා. ඊළඟට අපි කතා කරමු ශාක සෛල තුල දක්නට ලැබෙන විශේෂිත ව්‍යුහයක් වන රික්තය පිළිබඳව. රික්තය යනු පටලයකින් ආවරණය වූ ඉන්ද්‍රිකාවක්. ඒ තුල විශාල වශයෙන් ශ්‍රාවී ද්‍රව්‍ය පිරීම සිදු වෙනවා. ජලය පිරීම සිදු වෙනවා. මෙම රික්තයේ පටලය තානප්ලාස්ටය ලෙසත් හඳුන්වනවා. ශාක සෛලයක විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් දක්නට ලැබේ.
රික්තයේ කාර්ය වන්නේ සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම. සන්ධාරණය පවත්වා ගැනීම. වර්ණක මගින් සෛලවලට වර්ණයක් ලබා දීම. ශාකවල දක්නට ලැබෙන ආවේනික වර්ණ සදා හේතු වන්නේ එම ශාක සෛල තුළ පවතින රික්තකයේ අන්තර්ගත වර්ණයයි. ඔබට මේ රූප සටහනින් දක්නට ලැබෙන්නේ ශාක සෛලයක දක්නට ලැබෙන විශාල මධ්‍ය රික්තකය. එමගින් ජල තුල්‍යතාව පාලනය කිරීම සිදු වෙනවා. රික්තය තුලින් ජලය ඉවත් වීමෙන් සෛලයේ පරිමාව අඩු වීම හෝ වැඩි වීම සිදු වෙනවා. සෛල වර්ධනය හා සෛල විභාජනය පිළිබඳව අපි කතා කරමු. සෛල වර්ධනය යනු සෛල ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි. මෙහිදී නැවත අඩු නොවනසේ සෛලයක වියලි බර වැඩි වීම සෛල වර්ධනය ලෙස හඳුන්වනවා. මෙහිදී වියලි බර ලෙස අදහස් කරන්නේ සෛලය තුල අන්තර්ගත ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වන පරිදි ඉවත් කිරීමෙන් පසුව පවතින සාමාන්‍ය බර වියලි බර ලෙස හඳුන්වනවා. ඒ අනුව වියලි බර නොවෙනස්ව පවතිනවා නම් සෛලයේ වර්ධනය වී ඇති බව. එන වියලි බර නොවෙනස්ව වැඩි වෙමින් පවතිනවා නම් ඒ වර්ධනය වෙනවා කියලා හඳුන්වනවා. ඒ වගේම සෛලයකට වර්ධනය විය හැකි උපරිම සීමාවක් තියෙනවා. සීමා සහිත වර්ධනයක් සෑම සෛලයකටම පවතිනවා. ඉන් පසුව එම සෛලය විභේදනයට ලක්වීම සිදු වෙන්න පුළුවන්. විභේදනයට ලක් වෙනවා කියන්නේ යම් කිසි විශේෂිත කාර්යයක් කිරීම සඳහා සෛලය හැඩ ගැසීම. අපි ඊළඟට කතා කරමු සෛල විභාජනය පිළිබඳව. සෛල විභාජනය යනු නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනය ලෙස හඳුන්වනවා. සෛල විභාජනය පියවර දෙකකින් යුක්තයි. මුලින්ම සිදුවන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය විභාජනය. ඉන් පසුව තමයි ප්ලාස්ම විභාජනය සිදුවන්නේ. මුලින්ම සිදුවන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය බෙදීමයි. ඉන් පසුව සිදුවන්නේ ප්ලාස්ම විභාජනය. මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය බෙදීමේ ආකාරය අනුව සෛල විභාජනය අපි කොටස් දෙකකට වෙන් කරනවා. එනම් අනූනන විභාජනය සහ ඌනන විභාජනය. අපි බලමු අනූන විභාජනය කියන්නේ කුමක්ද කියලා. අපි කතා කරා සාමාන්‍ය දෛහික සෛලයක අන්තර්ගත වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයට ආවේනික සංඛ්‍යාව. මෙම වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පවතින ආකාරයට නව සෛල තුලටත් එම වර්ණ දේහ සංඛ්‍යාව ගමන් කරන ආකාරයට සෛල විභාජනය වීමේ ක්‍රියාවලිය අනූනන විභාජනය ලෙස හඳුන්වනවා. එහෙනම් අනූනන විභාජනය ලෙස හඳුන්වන්නේ සෛලයක න්‍යෂ්ටිය තුල පවතින වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම අනූනන විභාජනය ලෙස හඳුන්වනවා. අපි ඊළඟට බලමු අනූනන විභාජනය. සෛල විභාජනයේ සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට පෙර සෛල විභාජනය ආශ්‍රිතව භාවිතා කරනු ලබන විශේෂිත වචන කිහිපයක් අපි ඉගෙන ගත යුතුයි. ඒවා නම් ඒක ගුණ සෛලයක් යන කුමක්ද, දිගුණ සෛලයක් යන කුමක්ද, දෛහික සෛලයක් යන කුමක්ද, සමජාත වර්ණ දෙහි යුගලයක් කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අපි මුලින්ම දැනගත යුතුයි. අපි මුලින්ම බලමු දෛහික සෛලයක් කියන්නේ මොකක්ද කියලා. දෛහික සෛලයක් යන ජීවී දේහයක් තුල අන්තර්ගත සාමාන්‍ය සෛලවලට. එනම් ජන්මානු සෛල නොවන සියලුම අනිකුත් සෛල දෛහික සෛල ලෙස හඳුන්වනවා. දෛහික සෛලයක් තුල න්‍යෂ්ටිය තුල එම ජීවි විශේෂයට ආවේනික වර්ණ දේහ සංඛ්‍යාව සම්පූර්ණ වශයෙන් පවතිනවා. නමුත් එම ජීවි විශේෂයේ ජන්මානු සෛලයක් තුල එම වර්ණ සංඛ්‍යාවෙන් අඩක් පමණක් පවතිනවා. එනම් මානව දේහයේ දෛහික සෛලයක් තුල වර්ණ දේහ 46ක් පවතිනවා. මානව ජන්මානු සෛලයක් තුල වර්ණ දේහ 23ක් පවතිනවා. මානව දෛහික සෛලයක් තුල සමජාත වර්ණ දේහ යුගල 23ක් පවතිනවා. අපි ඊළඟට බලමු සමජාත වර්ණ දේහ යුගලයක් කියන්නේ කුමක්ද කියලා. වර්ණ දේහ සංඛ්‍යාවේ අපි එක් වර්ණ දේහයක් සැලකුව කල එම වර්ණ දේහයට ආවේනික
ලක්ෂණ අතරින් සමාන තවත් වර්ණ දෙකක් පවතිනවා. එම ආවේනික වශයෙන් සමාන ලක්ෂණ සහිත වර්ණ දෙක යුගලයක් සමජාත වර්ණ දෙක යුගලයක් ලෙස හඳුන්වනවා. එවැනි සමජාත වර්ණ දෙක යුගල 23ක් මානව දෛහික ශෛලයක් තුළ අන්තර්ගත වෙනවා. මෙම වර්ණ දේහ යුගලයක බලපෑමෙන් තමයි ජීවියෙකුගේ ලක්ෂණයක් ප්‍රකාශ වන්නේ. එවැනි ලක්ෂණ ප්‍රකාශ කරන අලිංගික ලක්ෂණ ප්‍රකාශ කරන සමජාත වර්ණ දේහ යුගල් 22ක් සහ එක් ලිංගිකත්වයේ තීරණය කරන සමජාත වර්ණ දේහ යුගලයක් බැගින් දෛහික ශෛල තුළ අන්තර්ගත වෙනවා. මෙහිදී ඉතිරි අලිංගික වර්ණ දේහ යුගල 22ම ගැහැණු සහ පිරිමි දේහ තුළ ශෛල තුළ දක්නට ලැබෙනවා. සමාන වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් 23 වෙනි වර්ණ දේහ යුගලය වන ලිංගිකත්වයේ තීරණය කරනු ලබන සමජාත වර්ණ දේහ යුගලයේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් වෙනස්කමක් දක්නට ලැබෙනවා. අපි බලමු මෙම ලිංගිකත්වයේ තීරණය කරනු ලබන සමජාත වර්ණ දේහ යුගලයේ ස්ත්‍රී පුද්ගලයෙකුගේ දේහය තුළ දෛහික ශෛලයක් තුළ පවතින්නේ කොහොමද කියලා. ස්ත්‍රී දේහයක් තුළ ශෛලයක පවතින දෛහික ශෛලයක පවතින ලිංගිකත්වයේ තීරණය කරන ලබන සමජාත වර්ණ දේහ යුගලයේ වර්ණ දේහ දෙකම ගැහැණු බව ප්‍රකාශ කිරීමේ වර්ණ දේහ දරනවා. එනම් එම වර්ණ දේහ XX වශයෙන් හඳුන්වනවා. නමුත් පිරිමියෙකුගේ ලිංගිකත්වයේ තීරණය කරනු ලබන සමජාත වර්ණ දේහ යුගලයේ එක් වර්ණ දේහයක් පිරිමි භාවය ප්‍රකාශ කරන වර්ණ දේහයකින්ද අනෙක් වර්ණ දේහය ස්ත්‍රී භාවය ප්‍රකාශ කරන වර්ණ දේහයකින්ද සමන්විත වෙනවා. X සහ Y කියන සමජාත වර්ණ දේහ එකට පවතින අවස්ථාවේදී ප්‍රමුඛ ලක්ෂණයේ විදියට පිරිමි බව ප්‍රකාශ කරනවා රූපීය ලක්ෂණයක් විදියට. නමුත් XX එකට පවතින අවස්ථාවේදී පමණක් ගැහැණු ලිංගිකත්වය ප්‍රකාශයට පත් කිරීම සිදු කරනවා. මේ අනුව ඔබට අදහසක් ලැබෙන්නේ නැති සමජාත වර්ණ දේහ යුගලයක් කියන්නේ කුමක්ද කියලා. ඕනෑම ලක්ෂණයක් ප්‍රකාශයට පත්වීම එම සමජාත වර්ණ දේහ යුගලයේ වර්ණ දේහ දෙකේ බලපෑමෙන් සිදු වෙනවා. ඊළඟට අපි බලමු ඒක ගුණ ශෛලයක් හා ද්විගුණ ශෛලයක් කියන්නේ කුමක්ද කියලා. ඒක ගුණ ශෛලයක් යනු වර්ණ දේහ කට්ටල එකක් පවතින ශෛලයකි. එනම් ජන්මානු ශෛලයකි. උදාහරණයක් විදිහට ශුක්‍රාණු ශෛලයක් හෝ ඩිම්බ ශෛලයක් වෙනවා. ද්විගුණ ශෛලයක් යනු වර්ණ දේහ කට්ටල දෙකම පවතින ශෛලයකට අපි ද්විගුණ ශෛලයක් ලෙස හඳුන්වනවා. සාමාන්‍ය දෛහික ශෛල ද්විගුණ ශෛල වෙනවා. උදාහරණයක් දෛහික ශෛලය. සියලුම ජන්මානු නොවන ශෛල දෛහික ශෛල හේවත් ද්විගුණ ශෛල වෙනවා. මෙම ඒක ගුණ ශෛල ජීව විද්‍යාවේදී N අකුරෙන් ඉංග්‍රීසි වලියේ N අකුරෙන් හඳුන්වනවා. එනම් N අකුරෙන් හඳුන්වන ඒක ගුණ ශෛලයක වර්ණ දේහ 23ක්ද 2n අවස්ථාවෙන් දක්වලාගන්නේ ද්විගුණ ශෛලයක අවස්ථාවයි. එය වර්ණ දේහ 46ක් පෙන්වුම් කරනවා. ඒ අනුව අපි බලමු ඒක ගුණ අවස්ථාව වන ශුක්‍රාණු ශෛලය සහ ඩිම්බ ශෛලය එකතු වීමෙන් ලිංගික ප්‍රජනනයේදී ලිංගික සංසේචනයේදී මේ දෙක එකට එකතු වීමෙන් නව ජනිතයාගේ ආරම්භක ශෛලය නිර්මාණය වෙනවා. එය යුක්තාණු ලෙස හඳුන්වනවා. එතකොට ඒක ගුණ ශෛලය 23යි ඩිම්බ ශෛලයේ 23යි එකතු වීමෙන් දෛහික ශෛලයක් එවත් ද්විගුණ ශෛලයක් වන වර්ණ දේහ 46ක් දරන යුක්තාණු නිර්මාණය වීම සිදු වෙනවා. ඊළඟට අපි කතා කරමු ශෛල විභාජනය පිළිබඳව.
සියලුම සෛල හටගන්නේ කලින් පැවති සෛල වලින් කියලා අපි මුල්ම පාඩමේදී ඉගෙන ගත්තා. එය ලෝකයට හඳුන්වා දුන්නේ 1855 දී රුඩෝල්ෆ් වර්කෝෆ් නැමැති විද්‍යාඥයා විසින්. නව සෛල ඊට කලින් පැවති සෛල වලින් හට ගන්නා බව. ඔව් සෛල විභාජනය මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ රුඩෝල්ෆ් වර්කෝෆ්. මේ තියෙන්නේ අපි ඉහත කතා කර ජන්මානු සෛල එකට එකතු වීමෙන් සස්‍යජන ක්‍රියාවලින් සෑදෙන යුක්තාණු. එමගින් සෛල විභාජනය වීමේ විශාල ජීවියක් නිර්මාණය වෙනවා. සෛල විභාජන ක්‍රියාවලිය යනු සෛලීය ද්‍රව්‍ය දෙකට බෙදීමෙන් ඇති නව සෛල බිහිවීම. සෛලයේ විභාජනයෙන් පසු ආකාර දෙකක් අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි වර්ධනය, ප්‍රජනනය සහ සෛල විභේදනය කියන කාර්යය. සූනිස්ටික සෛලයක සෛල විභාජනය ආකාර දෙකකින් හඳුන්වන්න පුළුවන්. එනම් න්‍යෂ්ටික ද්‍රව්‍ය බෙදීම, ඉන්පසුව සෛල ප්ලාස්මය බෙදීමට ලක්වීම. එමගින් නව සෛල සෑදීම සෛල විභාජනය ලෙස හඳුන්වන කොටස් දෙකකින් සමන්විත වෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය බෙදීම ආකාර දෙකකින් සමන්විත වෙනවා. එනම් අනූනන විභාජනය සහ ඌනන විභාජනය. අනූනන විභාජනයේදී සිදුවන්නේ පවතින වර්ණ දේහ සංඛ්‍යාවම එලෙසම පවත්වා ගැනීම නව සෛල බිහිවීම. ඌනන විභාජනයේදී සිදුවන්නේ පවතින වර්ණ සංඛ්‍යාව අඩක් බවට පත්වීමෙන් නව සෛල බිහිවීම. එතකොට ඌනන විභාජනයෙන් ජන්මානු ජනනය වීම සිදු වෙනවා. අනූනන විභාජනයෙන් සාමාන්‍ය දෛහික සෛල නිර්මාණය වීම සිදු වෙනවා. අපි ඊළඟට බලමු තවදුරටත් සෛල විභාජනය පිළිබඳව. මෙහිදී ඔබට ඉගෙන ගන්න පුළුවන් ඌනන සහ අනූනන විභාජනයන් ගෙලින් සටහනක් ආකාරයෙන්. මුලින්ම දක්නට ලැබෙන්නේ අනූනන විභාජනය සිදුවන ආකාරය. ඉන් පසුව දක්නට ලැබෙන්නේ ඌනන විභාජනය සිදුවන ආකාරය. මෙම විභාජන ක්‍රම ආකාර දෙකම ජීවි දේහය තුළ සිදුවීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ වැදගත්කම් පසුව අධ්‍යයනය කරමු. මුලින් අපි බලමු අනූන විභාජනය කියන්නේ මොකද්ද? ඌනන විභාජනය කියන්නේ මොකද්ද කියලා. අපි කතා කර දෛහික සෛලයක් තුළ අන්තර්ගත වර්ණ දේහ, නියතව තබාගත යුතු වර්ණ දේහ සංඛ්‍යාව බෙදෙන ආකාරය අනුව තමයි මෙම ඌනන විභාජනය, අනූන විභාජනය වෙනස් වීම සිදු වෙන්නේ. එෙහිදී අනූනන විභාජනයත් ඌනන විභාජනයත් කියන දෙකම දෛහික සෛලයකින් ආරම්භ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌනන විභාජනය අනිවාර්යයෙන්ම දෛහික සෛලයකින් ආරම්භ වෙනවා. අනූන විභාජනය දෛහික සෛලයකින් හෝ ඒකගුණ සෛලයකින් ආරම්භ වෙන්න පුළුවන්. අනූන විභාජනය යනු දෛහික සෛලයක පවතින තිබිය යුතු සම්පූර්ණ වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පාත්වා ගැනීම සිදුවන සෛල විභාජනය අනූන විභාජනය ලෙස හඳුන්වනවා. අනූනන විභාජනයෙන් පස්සේ ඇතිවෙන නව සෛල දුහිතෘ සෛල ලෙස හඳුන්වනවා. එම දුහිතෘ සෛල තුල පවතින වර්ණ දේහ සංඛ්‍යාවත් මාතෘ සෛල හේවත් කලින් පැවති සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවටම සමාන වෙනවා. එනම් ජීවි විශේෂයක නියතව පැවති වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පාත්වා ගනිමින් නව සෛල ඇතිවීමේ සෛල විභාජන ක්‍රමයට අපි කියනවා අනූනන විභාජනය කියලා. ඊට පස්සේ අපි කතා කරමු ඌනන විභාජනය කියන්නේ මොකක්ද කියලා. මෙහිදී අර නියතව පවත්වා ගන්නා වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙමින් නව සෛල වලට ගමන් කිරීම ඌනන විභාජනය ලෙස හඳුන්වනවා. මෙහිදී මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් පමණක් නව සෑදෙන දුහිතෘ සෛලවල දක්නට ලැබෙනවා. ඌනන විභාජනයේ පළවෙනි පියවර ඌනන විභාජනය ලෙසමද, ඉන්පසු දෙවෙනි පියවර අනූනන විභාජනය ලෙසද හඳුන්වනවා. දෙවෙනි පියවරේදී පළමු පියවරෙන් සෑදුණු නව සෛල යුගලය තවදුරටත් අනූනන විභාජනයේ සෛල 4ක් බවට පත් වෙනවා. මෙහිදී
අනූනනය අවසානයේදී සෛල දෙකක් ඇති වෙනවා. නමුත් ඌරණය අවසානයේදී සෛල හතරක් ඇති වෙනවා. අනූනනයේ අවසානයේ ඇති වෙන සෛල දෙක එනම් දුහිතෘ සෛල දෙක එකිනෙකට සර්ව සම සෛල දෙකක් බවට පත් වෙනවා. නමුත් ඌරණයෙන් පස්සේ ඇති වෙන නව සෛල හතර එකිනෙකට අසමාන සෛල බවට පත් වෙනවා. අපි ඊළඟට අධ්‍යයනය කරමු මානව දේහය අන්තර්ගත ආවේනික වර්ණ දේහ සංඛ්‍යාව සමග ඌරණය සහ අනූරණය සිදුවන ආකාරය. මානව දෛහික සෛලයක් තුළ අන්තර්ගත වර්ණ දේහ සංඛ්‍යාව සමග සෛලයක් අනූරණ විභාජනයට භාජනය වීමෙන් පසුව අලුතෙන් සෑදෙන නව සෛලවලද වර්ණ දේහ 46 බැගින් පවතිනවා. නමුත් ඌරණ විභාජනයේදී ඌරණ විභාජනයේ පළමු පියවරෙන් සෑදෙන නව සෛල දෙකේ වර්ණ දේහ සංඛ්‍යාව 23 වන ආකාරයට දෛහික සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත්වීම සිදු වෙනවා. ඉන්පසුව ඌරණ විභාජනයේ දෙවෙනි පියවර වන අනූරණ විභාජනයේ එම සෑදුණු දුහිතෘ සෛල වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පවත්වාගෙන මේ සෛල විභාජනයේ නව සෛල හතරක් සෑදෙනවා. මේවා ඒක ගුණ සෛල වෙනවා. එහෙනම් ඌරණ විභාජනයේදී වර්ණ දේහ අඩක් බවට පත්වීමෙන් නව සෛල ඇතිවීම සිදු වෙනවා. එහිදී ද්විගුණ සෛල ඒක ගුණ සෛල බවට පත්වීම සිදු වෙනවා. නමුත් අනූරණ විභාජනයේදී ද්විගුණ සෛල දිගුණ සෛල බවට පත්වීමෙන් සෛල විභාජනයේ සිදුවීම සිදු වෙනවා. අපි ඊළඟට බලමු ඌරණයේ සහ අනූරණයේ වැදගත්කම් මොනවද කියලා. අනූරණ විභාජනයේ වැදගත්කම. අනූරණ විභාජනයේ වැදගත්කම පළවෙනි කරුණ බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා. දෙවෙනි කරුණ අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස. තුන්වෙනි කරුණ තුවාල සුව වීම සහ මරණු සෛල වෙනුවට නව සෛල ලබා දීම. බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා කියන කරුණ අපි කතා කරමු. ඔබ ඉහතදී ඉගෙන ගත්තා ශුක්‍රාණු සෛලය සහ ඩිම්බ සෛලය නැමැති ජන්මාණු සෛල එකට එකතු වීමෙන් ද්විගුණ සෛලයක් වන යුක්තාණු නිර්මාණය වෙනවා. මේ සිදුවන්නේ ලිංගික සංසේචනයේ ක්‍රියාවලියේදී පැලෝපිය නාලයේ ඉහළ කෙළවරේ. මෙතනින් තමයි නව ජනිතයාගේ ආරම්භය සිදු වෙන්නේ. මෙම යුක්තාණුව ද්විගුණ ත්‍රිබියුද වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පවතින සෛලයක්. මෙම සෛලය මෙම යුක්තාණුව සෛල විභාජනයට ලක්වීමෙන් නව ජනිතයාගේ දේහ නිර්මාණය වීම ක්‍රමයෙන් සිදු වෙනවා. එහිදී එම යුක්තාණුව වගේම වර්ණ දේහ සංඛ්‍යාවක් ධර්මී අනූරණ විභාජනයේ නව ජනිතයාගේ දේහේ පටක කොටස් වර්ධනය වීමෙන් ඉන්පසු අවයව නිර්මාණය වීමෙන් පද්ධති නිර්මාණය වීම නව ජීවියා සකස් වීම සිදු වෙනවා. ඒ වගේම අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස අංකුර පැමිණීම වැනි රිකිලි දැමීම වැනි අලිංගික ප්‍රජනන ක්‍රම සිදුවන්නේත් අනූරණ විභාජනය. මෙහිදී පටක කොටස් වර්ධනය වීම තමයි අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස හඳුන්වන්නේ. මේ පටක කොටස් ජනනය වීම සඳහා පවතින සෛල වලින් නව සෛල ජනනය වෙමින් ජීවී දේහ විශාල වීම සිදු වෙනවා. නව ජනිතයන් බිහි වෙනවා. මේ සඳහා අනූරණ විභාජනය වැදගත් වෙනවා. ඒ වගේම තුවාල සුව වීම සහ මරණු සෛල වෙනුවට නව සෛල ලබා දීම. තුවාල ඇතිවීම යනු පවතින ජීවී දේහෙන් පටක කොටසක් ඉවත් වීම. මෙම ඉවත් වූ පටක කොටස නැවත ඇතිවීමට නම් සාමාන්‍ය ජීවී දේහ තුළ අන්තර්ගත සෛල අලුතෙන් සෑදෙන්න ඕන. මෙම අලුතෙන් පටක සෑදීම සිදුවන්නේ අනූරණ විභාජනය මගින්. ඊළඟට අපි බලමු ඌරණ විභාජනය කියන්නේ මොකක්ද කියලා. ජන්මාණු සෛල සෑදීමේදී වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගත යුතු අතර එසේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරන විභාජනය ඌරණ විභාජනය ලෙස හඳුන්වනවා.
උසස් ජීවීන්ගේ ජන්මාණු ඇතිවීමේදී ඌරණ විභාජනය සිදු වෙනවා. මේදී උසස් ජීවීන් ලෙස හඳුන්වන්නේ ශාක හා සතුන් තුල. සතුන් තුල ජන්මාණු සෑදීමේ එනම් ලිංගික ප්‍රජනක සෛල නිෂ්පාදනය කිරීමේදී වර්ණ දේහ අඩක්වන ආකාරයට සෛල විභාජනය සිදු විය යුතුයි. මේදී ඌරණ විභාජනය ඉතා වැදගත්. මේ ශාක තුල සතුන් තුල සිදුවීම සිදු වෙනවා. ඊළඟට ඌරණ විභාජනයේ පියවර දෙකකින් සිදුවන අතර පළමුව ඌරණ විභාජනය පසුව අනූරණ විභාජනය ලෙස සිදුවීම ඌරණ විභාජනයේ පියවරයන් වෙනවා. ඌරණ විභාජනයේ වැදගත්කම පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම සඳහා දායක වෙනවා. මේදී ජන්මාණු සෛල තුළට ඌරණ විභාජනයේදී දෛහික සෛල තුළ පවතින වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් පැමිණීමෙන් නැවත ජනිතයා නිර්මාණය වීමේදී සෑදෙන යුක්තාණුව කලින් පැවති වර්ණ දේහ සංඛ්‍යාවම ධර්මයෙන් නිර්මාණය වීම සිදු වෙනවා. එම නිසා ජනිතයා සතුවද විශේෂයේ නියත වර්ණ දේහ සංඛ්‍යාව ලැබීම සිදු වෙනවා. ඒ වගේම වර්ණ දේහවල ඇතිවන වෙනස් වීම හෙවත් ප්‍රභේදන හට ගන්නා බැවින් පරිණාමයේදී මේ ඊට වැදගත් වෙනවා. සෛල විභාජන ක්‍රියාවලියේදී වර්ණ දේහවල සිදුවන යම් යම් විකෘති වීම නිසා ආවේනික ලක්ෂණවල වෙනස්කම් හට ගන්න පුළුවන්. එබැවින් පරිණාමයේදී ඇතිවන ජනිතයන්ගේ වෙනස්කම් සහිතව පරිණාමය වීමෙන් නව ජනිතයන් ලෝකයට බිහිවීම සිදු වෙනවා. එබැවින් ජීවි විශේෂ වල සුළු සුළු වෙනස්කම් රූපීය වෙනස්කම් දක්නට ලැබෙනවා. මේ ඌරණ විභාජනයේ වැදගත්කමක් නව විශේෂ බිහිවීම සඳහා. ඊළඟට අපි කතා කරමු ඌරණ සහ අනූරණ විභාජනයේ වෙනස්කම්. ඌරණ විභාජනය, අනූරණ විභාජනය. ඌරණ විභාජනය විභාජන අවස්ථා දෙකකින් යුක්තයි. එනම් ඌරණ විභාජනය සහ අනූරණ විභාජනය විදියට. අනූරණ විභාජනය එක විභාජන ක්‍රමයක් පමණයි. ඌරණ විභාජනය සිදුවන්නේ ද්විගුණ සෛලවල පමණක් සිදු වෙනවා. ද්විගුණ සෛලවල පමණක් සිදු වෙනවා. එෙහිදී ද්විගුණ සෛල දේහ තුළ අන්තර්ගත වර්ණ දේහ හරි අඩක් වන ආකාරයට දුහිතෘ සෛල වලට ලැබීම ඌරණ විභාජනය සිදු වෙනවා. අනූරණ විභාජනය දෛහික සෛල තුළ අන්තර්ගත වර්ණ දේහ සංඛ්‍යාව එලෙසම පවත්වාගෙන නව දුහිතෘ සෛල ඇතිවීම සිදු වෙනවා. ඒ වගේම නිපදවන ජන්මාණු සෛල තව වැඩිපුර නිපදවීම සඳහා අනූරණ විභාජනයේ නව සෛල ඇතිවීම සිදු වෙනවා. ඒ නිසා ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛලවලද අනූරණ විභාජනය සිදු වෙනවා. විභාජන අවස්ථා දෙකකින් සිදු වෙනවා. අනූරණ විභාජන අවස්ථා එකකින් සිදු වෙනවා. ඌරණ විභාජනය ද්විගුණ සෛලවල පමණක් සිදු වෙනවා. අනූරණ විභාජනය ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛලවල සිදු වෙනවා. තුන්වෙනි වෙනස්කම ඌරණ විභාජනයේදී ප්‍රභේදන හට ගන්නවා. අනූරණ විභාජනයේදී ප්‍රභේදන හට නොගනී. හතරවෙනි වෙනස්කම විභාජනයේ අවසානයේ දුහිතෘ සෛල 4ක් සෑදෙනවා. විභාජනයේ අවසානයේ දුහිතෘ සෛල 2ක් සෑදෙනවා. පස්වෙනි වෙනස්කම මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවේ අඩක් පමණක් දුහිතෘ සෛලයට ලැබෙනවා. නමුත් අනූරණ විභාජනයේ දුහිතෘ සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සමාන වෙනවා. හයවෙනි වෙනස්කම දුහිතෘ සෛල මාතෘ සෛලයට සමාන නොවේ. ඌරණ විභාජනයේ අනූරණ විභාජනයේදී දුහිතෘ සෛල මාතෘ සෛලයට සෑම අතින්ම සමාන වෙනවා. මේවා ඌරණයේ සහ අනූරණයේ අතර වෙනස්කම් වෙනවා. මෙතනින් අපේ පාඩම අවසන් වෙනවා. මෙම වීඩියෝව නැවත වරක් ඔබ නැරඹීමෙන් පාඩමින් නොතේරෙන කොටස් තව දුරටත් පැහැදිලි කර ගන්න පුළුවන්.